අද ඒදන්හි ඉතිහාසය හා ශුද්ධාත්මයාණන්ගේ යුගයේ ගැලවුම් කරුවාණන් යන දෙවියන් වහන්සේගේ වචනය අධ්‍යයනය කරමු. ඒදන් උයනේ ආදම් හා ඒවගේ කතාව දෙවියන් වහන්සේව විශ්වාස කරන අය පමණක් නොව විශ්වාස නොකරන අයත් දැන සිටිනවා නේද? ඒදන් උයනේ සිදු වූයේ කුමක්දැයි නොදැන බයිබලය තේරුම් ගත්තා කියා අපට කියන්න බැහැ. සත්‍යයෙහි ඇති වැදගත්කම තේරුම් ගැනීමට උපකාරී වන වටිනා රහසක් දෙවියන් වහන්සේ ඒදන් උයනේ සඟවා තැබීම ඊට හේතුවයි. අද එක්ව මේ සත්‍ය ගැන අධ්‍යයනය කිරීමට මද වේලාවක් ගනිමු. කිසිම කෙනෙක් මැරෙන්න කැමති නැහැ. තමන්ගේ තත්වය, නිලය, තරුණ වැඩිහිටි වයස් නොතකා සියලු දෙනාම කැමති මරණයෙන් වැළකී සිටින්නයි. නමුත් මානව වර්ගයාට සිදු වූයේ කුමක්ද? කිසිම කෙනෙක්ට මරණයෙන් ගැලවෙන්න බැහැ. මනුෂ්‍යයාගේ මරණය ඇරඹුණේ කොතැන් සිටද? එය ඇරඹුණේ ඒදන් උයනේ සිටයි. මානව වර්ගයාගේ මරණය ඒදන් උයනේ සිට ඇරඹුණා නම් අපට ඊට විසඳුමත් සොයාගන්න පුළුවන් වන්නේ කොහෙන්ද? ගැටලුව තිබෙන තැනම විසඳුමත් තිබෙනවා. අනතුරක් සිදු වූ විට සිදුවීම විසඳීමට විමර්ශකයන් අනතුර සිදු වූ ස්ථානයට යනවා. ඒ හා සමානව මරණය ඒදන් උයනෙන් ඇරඹුණු නිසා අපට ජීවනයේ රහසත් සොයාගන්න පුළුවන් වන්නේ එතනින්මයි. අද ඒදන් උයනෙන් විසඳුම සෙවීමට අප මද වේලාවක් ගනිමු. ඒදන් උයනේ රහස තේරුම්ගෙන ශුද්ධාත්මයාණන්ගේ යුගයේදී ගැලවුම් කරුවාණන් ලෙස පැමිණි දෙවියන් වහන්සේ ගැන සාක්ෂීන්ද සොයා බලමු. මතෙව් 13:34 බලමු. යේසුස් වහන්සේ මේ සියල්ල සමූහයන්ට උපමාවලින් කතා කළසේක. උපමාවක් නැතුව කිසිවක් ඔවුන්ට කතා නොකළසේක. මෙසේ වූයේ උපමාවලින් මාගේ මුඛය අරින්නෙමි. ලෝකයේ පටන් ගැන්මේ සිට සැඟවී තිබුණු කාරණා ප්‍රකාශ කරන්නෙමි. අනාගත වක්තෘහු කරුණ කොටගෙන කියන ලද කාරණා සම්පූර්ණ වන පිණිසය. බොහෝ උපමාවන් තුළින් යේසුස් වහන්සේ තම ගෝලයන්ට උගන්වා පැවසුවේ උපමාවලින් මාගේ මුඛය අරින්නෙමි. ලෝකයේ පටන් ගැන්මේ සිට සැඟවී තිබුණු කාරණා ප්‍රකාශ කරන්නෙමි කියාය. බයිබලයේ පොත් 66 අතරින් ලෝකයේ මැවීම ගැන සාක්ෂි ඇතුළත් වී තිබෙන පොත කුමක්ද? ඒ උත්පත්ති පොතයි. දෙවියන් වහන්සේට මනුෂ්‍යයන්ට එළිදරව් කිරීමට අවශ්‍ය වූ බොහෝ රහස් උත්පත්ති පොතේ ඇතුළත් වී තිබෙනවා. උත්පත්ති පොතේ උපමාවන් අතරින් අද අපි ඒදන් උයනේ සදාකාල ජීවනයේ රහස ගැන සොයා බලමු. උත්පත්ති පොතෙන් අපට ජීවන වෘක්ෂය වගේම ආදම් හා ඒව කෑවා වූ යහපත හා නපුර දැනගැනීමේ ගසද දැකගන්න පුළුවන්. මනුෂ්‍යයන් සිතන්නේ Taman මරණයට පත්වන්නේ ආදම් ඒව යහපත හා නපුර ගසෙන් කෑ නිසයි කියාය. නමුත් මේ දක්වා කිසිම කෙනෙක් ඒදන් උයනේ ජීවනයේ රහස සොයාගෙන නැහැ. උත්පත්ති 2 හා 3 තුලින් ඒදන් උයනේ ඉතිහාසය බලා ජීවනයේ රහස සොයා ගනිමු. උත්පත්ති 2:16ට යමු. ස්වාමී වූ දෙවියන් වහන්සේ මනුෂ්‍යයාට ආඥා කරමින් නුඹට උයනේ සියලු ගස් වලින් කැමති ලෙස කන්ට පුළුවන්. එහෙත් යහපත හා නපුර දැනගැනීමේ ගහෙන් කන්ට එපාය. මක් නිසාද එයින් කෑ දවසේහි ඒකාන්තයෙන් නුඹ නසින්නෙහි යයි කීසේක. යහපත හා නපුර ගසේ ලක්ෂණ වන්නේ එයින් කෑවොතින් ඔබ ඒකාන්තයෙන්ම නසිනවා. දෙවියන් වහන්සේ පැවසුවේ යහපත හා නපුර දැනගැනීමේ ගහෙන් කන්ට එපාය. නුඹ ඒකාන්තයෙන්ම නසිනවා ඇත කියාය. නමුත් ආදම් හා ඒව කළේ කුමක්ද? සාතන්ගෙන් මුලා වී ඔවුන් එයින් කා මරණය අත්කරගත්තා. මෙයින් දෙවියන් වහන්සේට තම සැඟවුණු කැමැත්ත තුල වැදගත් දෙයක් අපට ඉගැන්වීමට අවශ්‍ය වුණා. යහපත හා නපුර දැනගැනීමේ ගසෙන් කා මරණය අත්කරගත් මානව වර්ගයා වෙනුවෙන් දෙවියන් වහන්සේ උත්පත්ති පොතේ ඒදන් උයන තුල ජීවනය වෙත ඇති මාර්ගය සැඟෙව්වා. උත්පත්ති 3:22
ස්වාමී වූ දෙවියන් වහන්සේ බලව මනුෂ්‍යයා යහපත හා නපුර දැන ගැනීමට අපගෙන් කෙනෙකුමෙන් උනේය. දැනුදු ඔහු තමාගේ අත දිගු කොට ජීවන වෘක්ෂයනුත් ගෙනකා කුමක්ද සදාකාලයටම ජීවත් නොවන පිණිසය කියා. යහපත හා නපුර ගහෙන් කෑමෙන් මරණයට නියම වූවත් පව්කරුවෙක් ජීවන වෘක්ෂයෙන් කෑවොත් කුමක් සිදු වෙනවද? ඔවුන් සදාකාලයටම ජීවත් වෙනවා. කොහොම නමුත් පව්කරුවන්ට ජීවන වෘක්ෂයෙන් කෑමට නොහැකි වන ලෙස දෙවියන් වහන්සේ මාර්ගය වසා දැමුවා. දිගින් දිගටම 23 වන පදය බලමු. යම් භූමියකින් ඔහු ගන්නා ලදද එය වවන පිණිස ස්වාමී වූ දෙවියන් වහන්සේ ඒදන් උයනෙන් ඔහු පිට කළසේක. මෙසේ උන්වහන්සේ මනුෂ්‍යයා පිටතට එළවා ජීවන වෘක්ෂයට යන මාර්ගය රැකවල් කරන පිණිස ඒදන් උයනට නැගෙනහිරෙන් කෙරුබ්වරුන්ද හැම අතටම කැරකෙන්නා වූ ගිනිමය කඩුවක්ද පිහිට වූසේක. පව්කරුවන්ට ජීවන වෘක්ෂයෙන් කෑමට නොහැකි වන ලෙසට දෙවියන් වහන්සේ ගිනිමේ කඩුවක් ඇතිව කෙරුබ්වරුන්ද දමා ඒ වෙත ඇති මාර්ගය වැසුවා. වෙනත් අයුරකින් පවසනවා නම් පව්කරුවන්ට ජීවන වෘක්ෂයේ වෙත ඇති මාර්ගයට පිවිසිය නොහැකි බවට දෙවියන් වහන්සේ අණ කළා. ඒදන් උයනේ යහපත හා නපුර දැනගැනීමේ ගස සමග ජීවන වෘක්ෂයේද තැබීමෙන් මානව වර්ගයාට ඉතා වැදගත් දෙයක් ඉගැන්වීමට දෙවියන් වහන්සේට අවශ්‍ය වුණා. ජීවනය ලබා ගැනීමට පුළුවන් වන්නේ ජීවන වෘක්ෂයෙන් කෑවොතින් පමණයි. ලෝකයේ පටන් ගැන්මේ සිට සැඟවුණු උපමා තිබුණු බවට මතෙව් 13 තුල පවසනවා. උත්පත්ති පොත තුල ජීවන වෘක්ෂයේ තැබීමේ දෙවියන් වහන්සේගේ කැමැත්ත කුමක්ද? උන්වහන්සේ අපට ඉගැන්වීමට උත්සාහ කරන්නේ කුමක්ද? ජීවන වෘක්ෂයේ සත්‍ය කුමක්ද? මේ කාරණය පැහැදිලිව තේරුම් ගැනීමෙන්ම අපගේ ප්‍රශ්නයට නිවැරදිම පිළිතුර ලබා ගන්න පුළුවන්. ශුද්ධාත්මයන්ගේ යුගයේ ගැලවුම් කරුවාණන් මේ පොළොවට පැමිණෙන විටදී රැගෙන එන්නා වූ සත්‍ය කුමක්ද? ආදම්ගේ පුත්‍රයන්ගේ සටහන් තුලින් සොයාගත හැකිය. උත්පත්ති 4 වන පරිච්ඡේදයට යමු. ඔවුන් කවුද? කායින් සහ ආබෙල්. දෙවියන් වහන්සේ කායින් සහ ආබෙල්ව ජීවන වෘක්ෂයේ වෙත යවමින් ඔවුන්ට සත්‍ය ගැන දැනගැනීමට ඉඩ හැරියා. දෙවියන් වහන්සේ ඔවුන්ට සත්‍ය පෙන්වා දුන්නත් ආබෙල් සත්‍යයට කීකරුව පඬුරු පූජා කළත් කායින් සත්‍යයට අකීකරු වෙමින් පඬුරු පූජා කළා. ප්‍රතිඵලයක් ලෙස දෙවියන් වහන්සේ ආබෙල්ගේ පඬුර පිළිගෙන කායින්ගේ පඬුර ප්‍රතික්ෂේප කළා. ඒදන් උයනේ වෘක්ෂ දෙක මේ කාරණා දෙකට සම්බන්ධ වෙන්නේ කොහොමද කියා උත්පත්ති 4 වන පරිච්ඡේදයෙන් බලමු. උත්පත්ති 4:1 ආදම් තමාගේ භාර්යාව වූ ඒව හැඳින්නේය. ඈ ගර්භණීව කායින් වදා ස්වාමින් වහන්සේගෙන් මිනිසෙකු ලබා ගතිමි කීවාය. නැවත ඔහුගේ සහෝදර වූ ආබෙල් වැදුවාය. ආබෙල් බැටළු පාලකයෙක් වූයේය. නමුත් කායින් ගොවියෙක් වූයේය. කාලයකට පසු කායින් භූමියේ ඵලයෙන් ස්වාමින් වහන්සේට පඳුරක් ගෙන ආයේය. ආබෙල්ද තමාගේ රැළේ කුළුඳුලන්ගෙන්ද උන්ගේ තෙලින්ද ගෙන ආයේය. ස්වාමින් වහන්සේ ආබෙල් සහ ඔහුගේ පඳුරු සැලකූසේක. එහෙත් උන්වහන්සේ කායින් සහ ඔහුගේ පඳුරු නොසැලකූසේක. එවිට කායින් අතිශයින් කෝප විය. ඔහුගේ මුහුණද වෙනස් විය. වැදගත් සිදුවීම් දෙකක් සිද්ධ වුණා. ආබෙල්ගේ පූජාව හා කායින්ගේ පූජාව. පව්කරුවන්ට ජීවන වෘක්ෂයේ වෙත පැමිණීමට අවසර තිබුණේ නැහැ. ඒදන් උයනේදී ආදම් හා ඒව පව් කිරීමෙන් පසු පූජාවන් පුද කරන්නේ කෙසේදැයි දෙවියන් වහන්සේ මිනිසයාට ඉගැන්වුවා. මෙය දැන් දේව මෙහෙය ලෙස හඳුන්වනවා. අප දෙවියන් වහන්සේට නමස්කාර කළ යුතු ඉතා වැදගත්ම හේතුව වන්නේ පව් කමාව ලබා ගැනීමටයි. අපට අහිමි වූ ජීවන වෘක්ෂය යලි පිහිටුවන්නේ නැතිව අපට ආත්මික ඒදන් උයන වෙතට කිසිදාක ආපසු යන්න බැහැ. වෙනත් ලෙසකින් පවසනවා නම් ආත්මික ඒදන් උයන වන අපගේ සදාකාල ස්වර්ගීය නිවහන වෙතට ආපසු යන්නට අවශ්‍ය නම් අප මුලින්ම පව්කමාව ලබාගත යුතුයි නේද? දෙවියන් වහන්සේ කායින් හා ආබෙල්ට පව්කමාව ලැබීමේ ක්‍රමය පිරිනැමුවා. ඒ නිසා කීකරු සිතින් ආබෙල් දෙවියන් වහන්සේට සතුන්ගේ ලේන් පඳුරු පූජා කළා. කායින් ගොවිබිමක වැඩ කළ නිසා ඔහු දෙවියන් වහන්සේට භූමියේ ඵලයෙන් පඳුරු පුද කළා. කෙසේ වෙතත් දෙවියන් වහන්සේ පිළිගත්තේ ආබෙල්ගේ පඳුර පමණයි. කායින්ගේ පඳුර ප්‍රතික්ෂේප කළා. මෙසේ කිරීමේ දෙවියන් වහන්සේගේ කැමැත්ත කුමක්ද? හෙබ්‍රෙව් 9න් පිළිතුරු සොයා බලමු.
හෙබ්‍රෙව් 9:22 ව්‍යවස්ථාවේ ප්‍රකාරයට සියලු දේවල්ම ලෙයින් පවිත්‍ර කරනු ලැබේ යයි කියන්ට පුළුවන් වාගේ පෙනේ. ලේ වැගිරීමක්ද නැතිව ක්ෂමා කිරීමකුත් නැත. අපට ඒදන් උයනේ ජීවන වෘක්ෂය ලැබිය හැක්කේ පව්කමාව ලැබීමෙන් පමණක් බව මෙයින් අදහස් වෙනවා නේද? දෙවියන් වහන්සේ තම වචනය තුලින් අපට ලේ වැගිරීමක් නැතිව ක්ෂමා කිරීමකුත් නැත කියා ඉගැන්වුවේ මේ නිසයි. දෙවියන් වහන්සේ ප්‍රසන්න වන ලේ පූජාවක් ඔප්පු කිරීමට ආදම්ගේ පුත්‍ර වූ ආබෙල් කීකරු කමෙන් බැටළුවෙකු පූජා කළා. මෙලෙස පූජාවන් ඔප්පු කිරීම පළමුව වාචිකව පමණක් සම්මත වී මෝසෙස්ගේ කාලයේදී එය ග්‍රන්ථාරූඪ කෙරුණා. පරණ ගිවිසුමේදී දෙවියන් වහන්සේ තම නියෝගයන් හා නියමයන් එකින් එක ලබා දුන්නා. පසුව දෙවියන් වහන්සේ එය එක් නීති මාලාවක් ලෙස ග්‍රන්ථාරූඪ කළා. මෙය මෝසෙස්ගේ ව්‍යවස්ථාව තුළින් අපට ඉතා වැදගත් දෙයක් සොයාගන්න පුළුවන්. නික්මයාම 25ේදී ලේ කැපකිරීමේ නියෝගය ඉටු කිරීමට හැකිවන පිණිස දෙවියන් වහන්සේ ශුද්ධ ස්ථානය හා අතිශුද්ධ ස්ථානය පිහිටෙව්වා. අද යාඥා වේලාවන් වල හා සෑම සබතකම සිදුවන්නාක් මෙන් දෛනික පූජාවන් තුලදී ශුද්ධ ස්ථානයේ හා අතිශුද්ධ ස්ථානයේ දෙවියන් වහන්සේට පූජාවන් ඔප්පු කළා. නික්මයාම 25:16 මා විසින් නුඹට දෙන සාක්ෂිය පෙට්ටියෙහි තබා පන්න. පවිත්‍ර රණින් කරුණාසනයක් සාදා පන්න. ඒකේ දිග දෙරියන් හමාරක්ද ඒකේ පළල එක් රියන් හමාරක්ද විය යුතුය. රන්තලා කෙරුබ්වරුන් දෙදෙනෙක් සාදා කරුණාසනයෙහි දෙකලෙවරෙහි පිහිටුවා පන්න. එක් කෙළවරක කෙරුබෙක්ද අනෙක් කෙළවර කෙරුබෙක්ද බැගින් සාදා පන්න. නුඹලා කරුණාසනය හා සම්බන්ධ කොට දෙකලෙවර පිට කෙරුබ්වරුන් සෑදිය යුතුය. කෙරුබ්වරුන්ගේ පියාපත් වලින් කරුණාසනය වැසෙන හැටියට ඊට උඩින් පියාපත් විහිදී ඔවුන්ගේ මුහුණු එකිනෙකා දෙසට තිබේවා. කෙරුබ්වරුන්ගේ මුහුණු කරුණාසනයේ දෙසට තිබේවා. කරුණාසනයේ පෙට්ටිය පිට ඉහළින් තබා පන්න. මා විසින් නුඹට දෙන සාක්ෂිය පෙට්ටියෙහි තබා පන්න. මම එහිදී නුඹට සම්මුඛව සාක්ෂි පෙට්ටිය මතුවෙහි සිටින කෙරුබිම් දෙදෙනා අතරේ කරුණාසනයේ උඩ සිට මා විසින් නුඹ ලවා ඊශ්‍රායෙල් පුත්‍රයන් උදෙසා අනකරවන සියල්ල ගැන නුඹ සමග කතා කරන්නෙමි. ඒදන් උයනේ යහපත හා නපුර දැනගැනීමේ ගසත් ජීවන වෘක්ෂයක් තිබුණා. ආදම් හා ඒව පව් කිරීමෙන් පසු ජීවන වෘක්ෂය වෙත ඇති මාර්ගය කෙරුබ්වරුන් රැකවල් කළා. ශුද්ධ ස්ථානය හා අතිශුද්ධ ස්ථානය ගැන උපදෙස් දෙන විටදී ගිවිසුම් පෙට්ටිය මතුවෙහි කරුණාසනය උඩ කෙරුබ්වරු දෙදෙනෙක් සාදන්නයි දෙවියන් වහන්සේ අණ කළා. උත්පත්ති පොත තුල දෙවියන් වහන්සේ ජීවන වෘක්ෂය රැකවල් කිරීමට තැබූ ලෙසම අතිශුද්ධ ස්ථානයේද සාක්ෂි පෙට්ටිය ඉහළින් කෙරුබ්වරුන් පිහිටෙව්වා. කෙරුබ්වරුන්ගේ භූමිකාව වන්නේ උත්පත්ති පොතේ පෙන්වා ඇති ආකාරයට ජීවන වෘක්ෂය රැකවල් කිරීමයි. දෙවියන් වහන්සේ මෝසෙස්ට කෙරුබ්වරුන් තබන්නයි පැවසුවේ කොතැනද? අතිශුද්ධ ස්ථානයේ ගිවිසුම් පෙට්ටියට ඉහළින් ඔවුන්ව තබන්නයි පැවසුවා. කෙරුබ්වරුන් දෙදෙනා ගිවිසුම් පෙට්ටිය වසාගෙන සිටින නිසා ගෙවිසුම් පෙට්ටියෙන් නිරූපණය කරන්නේ කුමක් කියාද අපට තේරුම් ගන්න පුළුවන්. ඒ ජීවන වෘක්ෂයයි. කෙරුබ්වරු රැකවල් කර සිටින ගෙවිසුම් පෙට්ටිය අපට පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් වෙන්නේ ඒදන් උයනේ කුමක් කියාද? එය ජීවන වෘක්ෂය කියාය. ගෙවිසුම් පෙට්ටිය ඇතුළත තිබෙන්නේ කුමක්ද? හෙබ්‍රෙව් 9:1 බලමු. තවද පළමු ගිවිසුමට පවා දේවමෙහේ නියෝගද භූමික ශුද්ධ ස්ථානයේද තිබුණේය. මක්නිසාද ශුද්ධ ස්ථානය කියන පළමුවෙනි මණ්ඩපය සාදන ලද්දේය. එහි පහන් රුකද මේසේද පිදීමේ රොටිද තිබුණේය. ඊට ශුද්ධ ස්ථානයයි කියන ලදී. දෙවනි තිරය ඇතුලේ නති ශුද්ධ ස්ථානයයි කියන ලද මණ්ඩපය තිබුණේය. එහි රන්දුම් භාජනයක්ද මුළුමනින්ම රනින් වැසූ ගිවිසුම් පෙට්ටියද තිබුණේය. ඒ පෙට්ටියේ මන්නා දැමූ රන් භාජනයක්ද දළු ලෑවා වූ ආරෝන්ගේ සැරයටියද ගිවිසුමේ ලෑලිද තිබුණේය. ගිවිසුම් පෙට්ටිය ඇතුළත තිබුණේ කුමක්ද? ආරෝන්ගේ දළුලෑ සැරයටිය, මන්නා හා ගිවිසුමේ ගල්ලෑලි දෙක වන දස ආඥාව තිබුණා. ගිවිසුම් පෙට්ටිය ඇතුළත මේ දේවල් සොයාගන්න පුළුවන්. එහෙමනම් කෙරුබ්වරුන් දෙදෙනා මෙම ද්‍රව්‍ය ඇති ගිවිසුම් පෙට්ටිය රැකවල් කළේ ඇයි? දස ආඥා පිහිටුනේ දෙවියන් වහන්සේ අණ කළ වචනයෙන් නේද? යොහාන් 1:1
පටන් ගැන්මෙහිදී කුමක්ද වාක්‍යානෝ සිටිසේක්ක වාක්‍යානෝ දෙවියන් වහන්සේ හා සමග සිටිසේක්ක වාක්‍යානෝ දෙවියන් වහන්සේව සිටිසේක්ක. දසාඥා ගල්ලෑලි වලින් දෙවියන් වහන්සේව එනම් දෙවියන් වහන්සේගේ වාක්‍යානන්ව නිරූපණය වෙනවා. ගිවිසුම් පෙට්ටිය තුල මන්නා තිබුණා නේද? යොහාන් 6 තුල ස්වර්ගයේ සිට බැසාවා වූ කෑම මමයි කියා පැවසීමෙන් යේසුස් වහන්සේ තමන්ව සමාන කළේ කුමකටද? උන්වහන්සේ තමන්ව මන්නාවලට සමාන කළා. ඒ වගේම ආරොන්ගේ දළුලෑ සැරයටිය. ආරොන් යනු ඊශ්‍රායලයේ පළමු වන උත්තම පූජකයාය. ගිවිසුම් පෙට්ටිය ඇතුළතින් සොයාගත් මෙයින්ද අවසානයේදී සාක්ෂි දරන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගැනයි. මෙමගින් යේසුස් වහන්සේ උත්තම පූජකයාණන් ලෙස පැමිණෙන බවත් උන්වහන්සේ දෙවියන් වහන්සේ එනම් දෙවියන් වහන්සේගේ වාක්‍යානන් බව දෙවියන් වහන්සේ අපට දැනුම් දුන්නා. ඒ වගේම උන්වහන්සේ ස්වර්ගයෙන් බැස ජීවනදායක කෑම වන මන්නාය. උන්වහන්සේ ගැන මේ සියලු සාක්ෂි අපට සොයාගන්න පුළුවන් කොහොමද? ඒ සියල්ල ගිවිසුම් පෙට්ටියෙන් සොයාගන්න පුළුවන්. කෙරුබ්වරුන් විසින් රැකවල් කරගෙන සිටින ගිවිසුම් පෙට්ටිය ඇතුළත තිබෙන ජීවන වෘක්ෂයෙන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේව නිරූපණය කරනවා. මේ යොහාන් 6න් සනාථ කරගනිමු. යොහාන් 6:50 මේ කෑම නම් එයින් කන කවුරු නමුත් නොමැරෙන පිණිස ස්වර්ගයෙන් බැස එන්නා වූ කෑමය. ස්වර්ගයෙන් බැස එන්නා වූ ජීවනදායක කෑම මමය. යමෙක් මේ කෑමෙන් කෑවොත් සිදුවන්නේ කුමක්ද? ඔහු සදාකල් ජීවත් වන්නේය. යහපත හා නපුර දැනගැනීමේ ගසෙන් කෑ නිසා මනුෂයාට මැරෙන්නට සිදු වුණා. ජීවත් විය හැකි එකම ක්‍රමය ඒදන් උයනේ ජීවන වෘක්ෂයේ කෑමයි. යේසුස් වහන්සේ පැවසුවේ යමෙක් මේ කෑමෙන් කෑවොත් ඔහු සදාකල් ජීවත් වන්නේය කියාය. 51 වන පදය. ස්වර්ගයෙන් බැසෙන්නා වූ ජීවනදායක කෑම මමය. යමෙක් මේ කෑමෙන් කෑවොත් ඔහු සදාකල් ජීවත් වන්නේය. වෙනත් ලෙස කීවොත් මාගේ මාංශය කෑවොත් ඔහු සදාකල් ජීවත් වන්නේය කියාය. එසේය ලෝකයාගේ ජීවනය පිණිස මා විසින් දෙන්නා වූ කෑම නම් මාගේ මාංශයයි කීසේක්ක. 52 වෙනි පදය. එබැවින් යුදෙව්වරු ඔවුනොවුන් අතරේ වාද කරමින් කන පිණිස තමාගේ මාංශය අපට දෙන්න මොහුට පුළුවන් කොහොමදයි කීවෝය. ඒ නිසා යේසුස් වහන්සේ ඔවුන්ට කියනසේක් සැබවක් නුඹලාට කියමි. නුඹලා මනුෂ්‍ය පුත්‍රයාගේ මාංශ නොකනවා නම් ඔහුගේ ලේ නොබොනවා නම් නුඹලා තුලම ජීවනයේ නැත. යේසුස් වහන්සේගේ මාංශය නොකන්නා වූ රුධිරය නොබොන්නා වූ අය ඒදන්හි යහපත හා නපුර ගසෙන් කෑමේ පාපයේ ප්‍රතිවිපාක ඉසිලිය යුතුය. ඔවුන්ට කිසිදාක සදා කාලයටම ජීවත් වන්නවත් තම ජීවිතය පවත්වාගෙන යන්නවත් බැහැ. 54 වන පදය. මාගේ මාංශය කන්නා වූ මාගේ ලේ බොන්නා වූ අයට සදාකාල ජීවනය ඇත. මම අන්තිම දවසේදී ඔහු නැගිටවන්නෙමි. බයිබලය තුලින් ඒදන් උයනේ ජීවන වෘක්ෂයේ උපමාවේ සත්‍ය කුමක්දයි අපට සොයාගන්න පුළුවන් නේද? ඒ යේසුස් ක්‍රිස්තුස් වහන්සේමයි. යොහාන් 6ේදී සදාකාල ජීවනය ලැබීමට අප කාගේ මාංශය හා රුධිරය ලබාගත යුතුද? ඒ යේසුස් වහන්සේගේ මාංශය හා රුධිරයයි. 55 වන පදය. මක්නිසාද මාගේ මාංශය සැබෑ වූ කෑමය, මාගේ ලේ සැබෑ වූ බීමය. මාගේ මාංශය කන්නා වූ මාගේ ලේ බොන්නා වූ තැනැත්තේ මා තුලෙහි පවතී. මමද ඔහු තුලෙහි පවතිමි. ජීවමාන පියාණන් වහන්සේ මා එව්වාක් මෙන්ද මා පියාණන් වහන්සේ නිසා ජීවත් වන්නාක් මෙන්ද මා කන තැනැත්තේ මා නිසා ජීවත් වන්නේය. තමන්ගේ මාංශය කන්නා වූ ඕනෑම කෙනෙකුට සදාකල් ජීවත් වෙන්න පුළුවන් කියා යේසුස් වහන්සේ පැවසූ නිසා ඒදන්හි ජීවන වෘක්ෂයේ උපමාව ගැන අපට දැනගන්න පුළුවන් කුමක්ද? ජීවන වෘක්ෂයේ සත්‍ය යේසුස් ක්‍රිස්තුස් වහන්සේ බව අපට තේරුම් ගන්න පුළුවන්. එහෙමනම් යේසුස් වහන්සේගේ මාංශය කන ආකාරය අප දැනගත යුතුය. අප උන්වහන්සේගේ මාංශය කා ලේ බොන්නේ කොහොමද? අපට යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මාංශය හා රුධිරය අනුභව කිරීමට හැකිවන පිණිස දෙවියන් වහන්සේ විසින් සත්‍ය පිහිටෙව්වා. ඒ සත්‍ය කුමක්ද? එය පාස්කුවයි. මතෙව් 26 වන පරිච්ඡේදයෙන් පිළිතුරු සොයා බලමු. මතෙව් 26:17 මුහුන් නොදෙමු රොටි කන පළමුවෙනි දවසේ ගෝලයෝ යේසුස් වහන්සේ ළඟට ඇවිත් ඔබ පාස්කුව කන පිණිස අප විසින් කොතැන පිළියෙල කරනවාට කැමතිසේක්දැයි ඇසුවෝය. උන්වහන්සේ නුවර අසවලා ළඟට ගොස් ඔහුට කතා කොට මාගේ කාලය ආසන්නය.
මාගේ ගෝලයන් සමග නුඹේ ගෙදරදී පාස්කුව පවත්වමි ආචාර්යින් වහන්සේ කියනසේක්කැයි ඔහුට කියන්නැයි කීසේක්ක. ගෝලයෝ යේසුස් වහන්සේ ඔවුන්ට අනකල ලෙස කොට පාස්කුව පිළියෙල කළෝය. යේසුස් වහන්සේ සිදු කළේ කෙසේදැයි 26 වෙනි පදයෙන් සොයා බලමු. ඔවුන් කමින් සිටියේදී යේසුස් වහන්සේ රොටිගෙන ආශිර්වාද කොට කඩා ගෝලයන්ට දී රැගෙන කන්න මේක මාගේ ශරීරයයි කීසේක්ක. පාස්කුවේ රොටි ලබා දෙමින් මේක මාගේ ශරීරයයි කියා උන්වහන්සේ පැවසුවා. වෙනත් ලෙසකින් පවසනවා නම් උන්වහන්සේ තම මාංශය ලබා දුන්නා. උන්වහන්සේ කුසලානක්ගෙන කුසලානයේ තිබුණේ පාස්කුවේ මිදිවුෂනේද ස්තුති කොට ඔවුන්ට දී නුඹලා සියල්ලෝම මෙයින් බොන්න. මේක පව්කමාව පිණිස බොහෝ දෙනා උදෙසා වගුරවන අලුත් ගෙවිසුමේ මාගේ ලේය. පාස්කුවේ රොටි හා මිදිවුෂ අනුභව කරන විට අප ඒදන් උයනේ ජීවන වෘක්ෂයෙන් අනුභව කරනවා හා සමානයි. කොයිතරම් හොඳ උසස් ගණයේ කෑමක් වුවත් ඒ කිසිවකට මනුෂ්‍යයාට සදාකාල ජීවනය දෙන්න බැහැ. කෙසේ නමුත් තමන්ගේ මාංශය හා රුධිරය ලබා ගන්නා වූ කාට නමුත් යහපත හා නපුර දැනගැනීමේ ගසෙන් කෑමේ පාපයෙන් නිදහස් වී සදාකාල ජීවනය ලැබිය හැකිය කියා යේසුස් වහන්සේ අපට ඉගැන්නුවා. පව්කමාව නොමැතිව කිසිම කෙනෙකුට ජීවන වෘක්ෂයෙන් කන්න පුළුවන්ද කොහෙත්ම බැහැ. දෙවියන් වහන්සේ විසින් පාස්කුව තුල සදාකාල ජීවනය වගේම පව්කමාවත් ඇතුළත් කළේ මේ නිසයි. මේ දවස්වල තිබෙන සභාවන් ජීවනයේ සත්‍යය නොපැවැත්වීම සැබවින්ම අවාසනාවක්. දැන් ඒදන් උයනේ රහස තුළින් ශුද්ධාත්මයන්ගේ යුගයේ ප්‍රකාශ වන්නා වූ ගැලවුම් කරුවාණන් ගැන අධ්‍යයනය කරමු. යොහාන් 10:10ට යමු. සොරා එන්නේ සොරකම් කරන්ටත් මරන්ටත් විනාශ කරන්ටත් පමණක්ය. මා ආවේ ඔවුන්ට ජීවනය ලැබෙන පිණිසත් එය අධික ලෙස ලැබෙන පිණිසත්ය. තම බැටළුවන්ට ජීවනය ලබා ගැනීමට හැකිවන පිණිස වසර 2000කට පෙරදී යේසුස් වහන්සේ පොළොවට පැමිණියා. දූෂිත ඵල කෑමෙන් මරණයට නියම වූ මානව වර්ගයා වෙනුවෙන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේට ජීවන වෘක්ෂය රැගෙන ඒමට සිදු වුණා. ජීවන වෘක්ෂය නොගෙන ආවා නම් මනුෂ්‍යයාට සදාකාල ජීවනය ලබා ගන්නට නොහැකි වෙනවා. ජීවනය ලැබිය හැකි එකම ක්‍රමය ජීවන වෘක්ෂයෙන් කෑමයි. ජීවන වෘක්ෂයෙන් කෑමට අවසර දෙන සත්‍ය කුමක්ද? වසර 2000කට පෙරදී යේසුස් වහන්සේ අලුත් ගිවිසුමේ පාස්කුව ලබා දුන්නා. කොහොම නමුත් යේසුස් වහන්සේ ස්වර්ගයට එසවීමෙන් පසු දෙවියන් වහන්සේගේ කාලවල්ද ව්‍යවස්ථාවන්ද වෙනස් වුණා. ඒ වගේම මංගල්‍යයන් පවත්වන සියොන්ද නටමුන් වී ගියා. අන්ධකාර යුගයන් ඇරඹුණේ එලෙසයි. හේබ්‍රේව 9:27ට යමු. මේ හේතුව නිසා දෙවියන් වහන්සේට දෙවන වරටත් පොළොවට පැමිණීමට සිදු වුණා. 27 වන පදය. තවද එකවරක් මරණයත් ඉන්පසු විනිශ්චයත් මනුෂ්‍යයන්ට නියමව තිබෙන්නාක් මෙන්ම බොහෝ දෙනෙකුගේ පව් උසුලන පිණිස ක්‍රිස්තුස් වහන්සේ වසර 2000කට පෙර පැමිණි විටදී අපගේ පාපයන් වෙනුවෙන් සමගිකමක් වීමට උන්වහන්සේ කැප වුණ නමුත් උන්වහන්සේගේ දෙවන පැමිණීමේ අරමුණ කුමක්ද? එකවරක් පූජා වූ ක්‍රිස්තුස් වහන්සේත් උන්වහන්සේගේ ඊම බලා සිටින්නන්ට ගැලවීම පිණිස පාපේ නැතිව දෙවෙනි වර ප්‍රකාශ වනසේක. දෙවන වර පැමිණෙන ක්‍රිස්තුස් වහන්සේ ඒදන් උයනෙන් කුමක් රැගෙන පැමිණිය යුතුද? උන්වහන්සේ ජීවන වෘක්ෂය රැගෙන ආ යුතුයි. දෙවියන් වහන්සේ ඇර වෙන කිසිවෙකුට ජීවන වෘක්ෂය රැගෙන එන්න බැහැ. එම ජීවන වෘක්ෂය වෙත ඇති මාර්ගය විවර කර දීමේ බලය ඇත්තේ දෙවියන් වහන්සේට පමණයි. දෙවියන් වහන්සේ විසින් මාර්ගය වැසුවොතින් එය ඇර දෙන්න පුළුවන් කාට පමණක්ද? මාර්ගය විවර කළ හැක්කේ දෙවියන් වහන්සේටම පමණයි. මානව වර්ගයාට ගැලවීම රැගෙන එන පිණිස
ක්‍රිස්තුස් වහන්සේ දෙවෙනි වරට පැමිණි විටදී උන්වහන්සේ අපට රැගෙන ආ යුතු සත්‍ය කුමක්ද? අලුත් ගිවිසුමේ පාස්කුවේ සත්‍ය ප්‍රකාශ කරමින් අපව සදාකාල ජීවනයේ වෙත පමුණුවන කෙනෙක් සිටිනවා නම් ඒ කවුද? අපව ගලවා ගැනීමට පැමිණි ක්‍රිස්තුස් වහන්සේ වන දෙවන වරට පැමිණි දෙවියන් වහන්සේය. උන්වහන්සේ ශුද්ධාත්මයන්ගේ යුගයේදී මානව වර්ගයාව ගලවා ගැනීමට පැමිණි තැනැන් වහන්සේ අපගේ දෙවියන් වහන්සේ විය යුතුයි. එළිදරව් 3:12 තුල අලුත් නාමයෙන් පැමිණි තැනැන් වහන්සේ උන්වහන්සේය. මෙය හේබ්‍රෙව් පොතේ පමණක් නොව යෙසායා අනාගත වක්තෘත් මේ කාරණය ගැන වසර 2700කට ඉහත කාලයකදී පැවසුවා. යෙසායා 25:6 සේනාවල ස්වාමින් වහන්සේද මේ කන්දේදී සියලු ජනයන්ට සාර වූ මංගල්‍යයක් එනම් රසවත් මුද්‍රික පානයෙන්ද ප්‍රණීත ආහාරයෙන්ද පෙරූ රසවත් මුද්‍රික පානයෙන්ද මංගල්‍යයක් සාදනසේක්ක. පෙරූ රසවත් මුද්‍රික පානයේ අර්ථය කුමක්ද? යේසුස් වහන්සේ ස්වර්ගයට එසවීමෙන් පසු ක්‍රිස්තු වර්ෂ 325 දී නිකියා මන්ත්‍රණ සභාවේදී පාස්කුව අවලංගු වී ගියා. අවසානයේදී වසර 1600ක් ගතවීමත් සමග මේ යුගයේ එය ආපසු ස්ථාපිත වුණා. ඊට පෙරූ රසවත් මුද්‍රික පානය කියා කියනවා. 7 වන පදයට යමු. උන්වහන්සේ මේ කන්දේදී සියලු ජනයන් කෙරෙහි වසා තිබෙන වැස්මත් සියලු ජාතීන් කෙරෙහි අතුරා තිබෙන තිරයත් නැති කර දමනසේක්ක. උන්වහන්සේ මරණය සදාකාලයටම ගිල දැමූසේක්ක. වෙනත් ලෙසකින් පැවසුවොත් උන්වහන්සේ අපට සදාකාල ජීවනය දෙන බව ඉන් අදහස් වෙනවා නේද? මිදිවුෂෙන් මරණය සදාකාලයටම ගිල දමන බවට පොරොන්දු එකම සත්‍ය පාස්කුවයි. 8 වන පදය උන්වහන්සේ මරණය සදාකාලයටම ගිල දැමූසේක්ක. ස්වාමී වූ දෙවියන් වහන්සේ සියලු මුහුණු වලින් කඳුළු පිස දමනසේක්ක. තමන් සෙනගගේ නින්දාවද මුළු පොළොවෙන් පහ කරනසේක්ක. මක්නිසාද ස්වාමින් වහන්සේ ඒක කීසේක්ක. ඒ දවසේහි මෙසේ කියනු ලබන්නේය. මිදිවුෂෙන් මරණය සදාකාලයටම ගිල දමන්නා වූ තැනැන් වහන්සේ කවුද? බලව මේ අපේ දෙවියන් වහන්සේය. අපි උන්වහන්සේ ගැන බලා සිටියෙමුව. උන්වහන්සේ අප ගලවනසේක්ක. අපගේ ගැලවීම වෙන කෙනෙක්ට දිය නොහැකි. යහපත හා නපුර ගසෙන් කෑමේ පාපයෙන් අපව මුදවන්නා වූ තැනැන් වහන්සේ එනම් පාස්කුවේ රසවත් මුද්‍රික පානය වන ජීවනදායක සත්‍යයෙන් අපට ජීවන වෘක්ෂයේ කෑමට සලස්වන්නා වූ තැනැන් වහන්සේ යනු අපගේ දෙවියන් වහන්සේය. ලියා ඇති පරිදි අපි උන්වහන්සේ ගැන බලා සිටියෙමුව. උන්වහන්සේ අප ගලවනසේක්ක. බයිබලයේ සෑම අනාවැකියකටම අනුව අපට අලුත් ගිවිසුමේ පාස්කුව රැගෙන ආවේ කවුද? යහපත හා නපුර දැනගැනීමේ ගසෙන් කෑමේ පාපයෙන් අප මුදවා අපට සදාකාල ජීවනයේ පිරිනමමින් ස්වර්ගය වෙත ඇති මාර්ගය විවර කළේ කවුද? බයිබලයේ සාක්ෂීන්ට හා සියලු අනාගත වක්තෘවරුන්ට අනුව ශුද්ධාත්මයන්ගේ යුගයේ ක්‍රිස්තුස් අන්සංහොන් වහන්සේ කවුද? උන්වහන්සේ අපගේ දෙවියන් වහන්සේය. අපගේ ගැලවුම් කරුවාණන්ය. උන්වහන්සේ දෙවන වරට පැමිණි අපගේ දෙවියන් වහන්සේය. ලෝකයේ මනුෂ්‍යයන් පවසන්නේ රොටි හා මිදිවුෂ ගෙනා තැනැත්තා දෙවියන් වහන්සේ නම් මම පාස්කුව ගෙනාවොත් මමත් දෙවියන් වහන්සේ වෙනවා නේද කියාය. පිය වූ අන්සංහොන් වහන්සේ අනාවැකිය සම්පූර්ණ කරන්නට පෙර පාස්කුව රැගෙන කවුරුන් හෝ සිටිනවාද? යේසුස් වහන්සේ විසින්ම පාස්කුව රක්ෂා කළ බවත් පේතුරුස්, පාවුල් හා යොහන්ද පාස්කුව රක්ෂා කළ බවත් බයිබලයේ පොත් 66ෙම පැහැදිලිව සටහන් වී තිබුණත් මේ දවස්වල මිනිසයන් එය නොපවත්වන හේතුව කුමක්ද? ඔවුන්ට එය සමරන්න බැරි ඇයි? බොහෝ ප්‍රසිද්ධ දේවධර්මාචාර්යවරුන් හා දේවගැතිවරුන් සිටින නමුත් ඔවුන්ට පාස්කුවේ සත්‍ය එළිදරව් කිරීමට නොහැකි වී තිබෙන්නේ ඇයි? ඒ ඔවුන් දෙවියන් වහන්සේ නොවන නිසායි. මේ කාර්යය ඉටු කළ හැක්කේ කාට පමණක්ද? ජීවන වෘක්ෂයට යන මාර්ගය වසා දැමුවේ දෙවියන් වහන්සේ නිසා එය විවර කළ හැක්කේද දෙවියන් වහන්සේට පමණයි. පළමු පැමිණීමේදී යේසුස් වහන්සේ අපට අලුත් ගිවිසුම පිරිනැමුවා. දෙවියන් වහන්සේ දෙවන වරට පොළොවට නොපැමිණියා නම් යටපත් වුණු සත්‍ය හා නියෝගයන් කිසිම කෙනෙක්ට නැවත පිහිටුවන්න බැහැ. දෙවියන් වහන්සේ මාංශවත්ව පැමිණ අප අතර වාසය කළේ අප වෙනුවෙන් මාර්ගය විවර කර පාස්කුවේ සත්‍ය ප්‍රකාශ කිරීමට හැකිවන පිණිසයි. සියල්ලෙනි යෙසායා 25 හේබ්‍රෙව් 9 යන පරිච්ඡේදයන් වල සඳහන් කළ ආකාරයට
උන්වහන්සේගේ ඊම බලා සිටින්නන් වෙනුවෙන් ක්‍රිස්තුස් වහන්සේට දෙවන වරට පැමිණීමට සිදු වුණා. ස්වර්ගීය පිය වූ අන්සහොන් වහන්සේ ඒදන් උයනේ ජීවන වෘක්ෂයේ සත්‍ය ලෙස මේ පොළොවට පැමිණියා. තවද ස්වර්ගීය මෑණියන් අනාවැකියන්ට අනුව බැටළු පැටවානන්ගේ මනමාලිය ලෙස මේ පොළොවට පැමිණියා. සියෝන් පවුලේ සෑම සමාජිකයෙක්ම මුළු සිතින් හා ආත්මයෙන්ම පියාණන් හා මෑණියන් වෙතට පැමිණේවියයි පතමින් දේශනාව අවසන් කරන්න කැමැති. බොහොම ස්තුතියි.